දෙවියන් වහන්සේ අපේ ස්තුතිවන්ත. එහා පදවසනි සංස්තුති ඔබගේ කරුණාව නිසා ස්තුති. ඔබගේ ප්‍රේම නිසා ස්තුති. ඔබගේ අභිමුඛත්වය නිසා ස්තුති කරනවා. ස්වාමීනි දන්දව වහන්සේගේ වචනයෙන් අපට කතා කරනවා. ස්වාමීනි ඔබගේ කරුණාව අපට නිදහස් කරනවා. ඔබගේ වචනයෙන් ගෙනෙන ඔබ වහන්සේගේ දාසය. ඔබගේ ලේවලට අපි බාර කරනවා. ඔබගේ දිවතොල් ඔබ සාලේ පකලමනවා. ආශිර්වාද කරනවා. ද සභාවට අවශ්‍ය දේ ඔබ වහන්සේ කතා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උසස් මහිමාන්විත නාමයෙන්. ආමෙන්. නැවත සෑම කෙනෙක්ම අසුන් ගමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් නැවතත් ඔබ සෑම කෙනෙක්ම පිළිගන්න අතර දෙවියන් වහන්සේගේ දාසයට ගෞරවයෙන් ආරාධනා කරන ස්වාමීන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ සෙනඟට සමාවට නිදාස් කරන පිණිස. Hallelujah. This one a little bit. Amen. Hallelujah. ඉතින් බොහෝ කාලයකට පස්සේ ඔයගොල්ලන්ව දකින්නේ දෙවියන් වහන්සේ කරුණාව ගැන ආදරණීය දේවතාවට ස්තුති කරනවා. Amen. මම මස්කරායක දාන්න කියන්නේ මීඩියා ඇතුලේ ඉන්නකොට මස්කරායක දාන්න ඉන්නේ කියනවා. ඔබ එදවස්වල ලොකු කැපවීමක් කරා කියලා මම දන්නවා. ये कैपेबिलिटी देवियन महान आशीर्वाद आमेन प्रेम सहोदरी मैं बतामा अंतिम काले दी साधन संहारुम गिन्निंग सोच कर नता गिन्न नदानिया अरे देवचरी के राजित ते समान उदाहरण करला औम गिन्ने एदा गलवगන්න මොකද औम साधन पुराण्या उदाहरण पेट्रस येसुस වහන්සේගේ කාලේදී සාතන් එළුවා ගෝධුම හොලන්න මගේ හොලන්නනේ අනේ මගේ සිරිමත් සහෝදරය මේ කාලේදී දේව වචනේ කියනවා සිතමදේ තුමාගේ විශ්යතරේ පරිච්ඡේදයේ අදාමිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වෙනවා කියලා අදාමිෂ්ඨකම බෝ වෙනවා මේ කාලේදී අදාමිෂ්ඨකම බෝ වෙනවා සුදමදේ තුමාගේ අරපත්‍ය විශ්යතරේ පරිච්ඡේදයේ ධර්මනිපාතේ කියනවා අදාමිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීන අද ලෝකේ බොහෝ අදාමිෂ්ඨකම සිද්ධ වෙනවා මනුෂ්‍යයද එකිනෙකට ප්‍රේම කරන්නේ නැහැ එමනේ අතේ දුරින් මතකද සිංහල කියවන්නක් තියෙනවානේ අතේ දුරින් ඉන්නේ කියලානේ දැන් අතේ දුරින් තමයි හරි දෙවියන් වහන්සේ කියන අතේ දුරින් ඉන්නේ කියලානේ සුබ සිවිලකි එකිනෙකට ආචාර්ය කරන්නේ හරි ඔබගේ සහෝදරි සිව වළඳන්නත් හරි නමුත් මේ කාලෙදී එහෙම කරන්න බෑ නමුත් මගේ සේවක සහෝදරය අපිට දවස එනවා මේ වැරුණ ස්වර්ග රාජ්‍යදී දෙවියන් වහන්සේගේ අනුගතේ උන්වහන්සේගේ ප්‍රීතිය අතුසිකින් හalleluya ඒ නිසා මගේ ප්‍රේමී සහෝදරය අද අපි ගන්න යනවා බලන්න යනවා අපිට එනවා අභියෝග ඉදිරියට කොහොමද හිට ගන්න කියලා බොහෝ අභියෝග එනවා මනුස්සයන්ට පුද්ගලික අභියෝග එනවා පෞල් පසුබිමින් අභියෝග එනවා එවනේ සභා පසුබිමින් අභියෝග එනවා සේවය කරන්නදී අභියෝග එනෝනේ සේවය කරන්නදී ඔක්කොම රොස්බල් ලහනාවක් වගේ දෙන්නේ නේ සේවන කරනවත් ඉඳලා ලොකු සතුටක් දැනෙනවා දෙවියන් වහන්සේ සේවයට කැටෙවුවා කියලා. දැන් සේවය කරගෙන යනකොට තේරෙනවා මොකටද නම් සේවය තෝරගත්තේ කියලා. හරි? හැබැයි දාලා යන්න බෑ. ආමෙන්. ඒක හරියට කසාදරන්නේ වගේ තමයි. නේ? මේක කසාදරන්නේ කියනවා නේ. දුකේදී සැපේදී හරි. හැම මොහොතකම නිරෝගීකමෙත් ඇතිකමෙත් නැතිකමෙත් මම වාට විශ්වාසවන්තව ඉන්නවා කියලා. දැන් ටිකක් දුර යනකොට තමයි තේරෙන්නේ ප්‍රශ්න හතර එනකොට හරි එක දේවල් වෙයි දාලා යන්න බෑ ආමෙන් බද කිව්සුමකට බැඳලා ඉන්නේ ඒ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඒ මනමාලය සමග අපි කිව්සුමකට බැඳලා ඉන්නවා අපි උන්වහන්සේ නිසා ඉන්නවා හැම පීඩාවක් ජයගෙන ඉදිරියට යනවා හalleluya දෙවියන් වහන්සේ ඇයි සුද්ධාත්ම වහන්සේ දුන්නේ ඇයි සුද්ධාත්ම වහන්සේ දුන්නේ දේවචර්ය කියන සුද්ධාත්ම වහන්සේ දුන්නේ උන්ලගේ ප්‍රයෝජන පිණිසනේ
ඉතින් මොකද කරන්නේ සභාව සුද්ධාත්මයන් වහන්සේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ආමේන්. මොකද සුද්ධාත්මයන් වහන්සේ විතරයි අපිට ඉදිරියට කරන්නේ. අපෝ එදිරියට කරන්නේ අපිට අපේ වියතුරුකම නැත්නම් වියසුරුකම නැති කරලා අපෝ එදිරියට ක්‍රිස්තියානි භාවයට පත් කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ආමේන්. ඒකයි දේව වචනේ කියන්නේ නුඹ ජලමැතින් ගියත් ගිනිමැතින් ගියත් මම නුඹ සමග සිටිනවා. සිනමත සහෝදරේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් ක්‍රියා කරන පිණිස අපි ගලගමු යාකෝබ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 සිට දෙවියන් වහන්සේගේ සභාව දෙවියන් වහන්සේගේ මනමාලිය දෙවියන් වහන්සේ ඉදිරියේ අනාගතව ගමන් කරනකොට ඒ සභාවට බාධාවල් එනවා. හැබැයි මන්ත්‍රයට බාධා වෙන ශුද්ධමන්ත්‍රයට බාධා එනවා. දෙවචනේ අපි මේ නමස්කාර කාණ්ඩේ ගොඩාක් වචන ඇහුවා. ලෝකෙට බලන්න පීඩා තිබේ නමුත් ධෛර්යමත් වෙලා මම ලෝකේ අනුමව ජයගත්තා කියලා නේ. එහෙනම් සුද්ධවන්තයනි අපි මේ දෙවියන් වහන්සේ සමග යන ගමනේදී අපි එකකට ආයිමෝන් කියලා ඉන්නේ තියෙන්නේ. මොකද ලෝකේ සමගදී ගණනුවලට ආයිමෝන් කියලා කියන්නේ නේ. යක්ෂයට ආයිමෝන් කියලා ඉවිල්ලා තියෙන ඒස්වංශ නෝ කියලා යක්ෂයට නෝ කියලා කියන්නේ නේ. නමුත් යක්ෂයා විශ්වාසයේ කුරුසියේදී සාතන්ගේ බලය නැති කරා. සාතන බැලෙන්නේ නැහැ. යක්ෂයා බැලෙන්නේ කරලා තියෙන්නේ. යේසුස් වහන්සේ කුරුසියේ කර්මවලගෙන ජයගෙන සභාවට බලය දීලා තියෙන්නේ නේ. සභාව කර්මවලගෙන තමයි උන්වහන්සේ මහිමයටපත් වෙන්නේ. හැබැයි යක්ෂයා නැති කරේ නැහැ. ආමේන්. යක්ෂයාගේ බලය නැති කරාට යක්ෂයාව නැති කරේ නැහැ. යක්ෂයාව නැති කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි පැමිණීම. ඒ කියන්නේ මන්දිය රොඩාසන නෙමෙයි පොළොව මත පිටට පැමිණීමේදී උන්වහන්සේ සාතන්ව විනාශ කරලා ඊට පස්සේ සාතන් අවුරුදු 10කට බලනවා. අවුරුදු 10කට පොළොවේ උග සමාදානය උග රාජ්‍ය ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. මම රජුට මේක සුරංගනා කතාවක් නෙමෙයි මේක නම ඇත්ත. අද කිතුනුවාට පීඩා වැඩි මොකද? කිතුනුවා සාතන්ව පාගන්න යනවා යේසුස් වහන්සේ සමග. වසර 10 කිතුනුවා යේසුස් වහන්සේ සමග රජකම් කරන්න යනවා මේ පොළොවේ. වාක්මේ පොළොව කිව්වා අපි ඇන්නේ ඊශ්‍රායල් දේශේ විතරයි නේ. ලංකාවට තරම්ුරයි නේ. ඊට පස්සේ තරක් කල්පනා කරනවා ඕකට පොරකම් වෙලේ ගන්න එතනක් දීලා තනක් හම්බෙයි ගන්න මෙහෙ හම්බෙන්නේ නැහැ එහෙත් හම්බෙන්නේ තේරෙන්නේ නැහැ කියලා. ලෝකේ විනාශ විශාලයි. ආමේන්. ලෝකේ බොහෝ විශාලයි. හරි? යේසුස් වහන්සේගේ සුදුයෝන් තාත්තගේ. මගේ පියාණන්ගේ ගෘහේ බොහෝ වාසස්ථාන ඇත. බොහෝ මිලියන් වෙනදක් පුළුවන් ට්‍රිලියන් වෙනදක් පුළුවන්. හරි? බොහෝ වාසස්ථාන. ඒකට කැමති දෙයක් දාගන්න බොහෝ වාසස්ථාන කියලා. ඒක අපිට ලැබෙනවා. අනිවාර්යයි. ආමේන්. ඒ නිසා අපි කැම වෙන්න ඕන උන්වහන්සේ සමග රජකම් කරන්න. අපිට එන පීඩා බාධා අපි ජයගෙන ඉදිරියට යන්න ඕන. අද හුඟක් කිව්වෝ බාධා ඉස්සරහ අරහෙනවා. මොකද යක්ෂය ගහන්නේ කොහෙන්ද ගහන්නේ කියලා අපි දන්නේ නැහැ. සුද බාතුවා කියනවා අපි යක්ෂයගේ උපායවල දැනගෙන ඉන්නවා. හරි? ස්ට්‍රැටජි කියලා කියන්නේ. අපි ත්‍ස්තවාදී කණ්ඩායමක් එක්ක යුද්ධ කරද්දී අපි මේ හමුදාව හරි ඒගොල්ලෝ යුද්ධ දෙන්නේ ඉස්සලා හොඳ කාර්යය කරනවා මොනවාද ඒගොල්ලන්ගේ තාකත් ආන්විත නේ තාකත් හරි පොළොන්නරුවේ ඉන්න ත්‍ස්තවාදීන්ට ගිහිල්ලා මඩගල්පේ ගහන්නේ නැහැ හරි අරගල්පතට මන්නාරම් පැත්තට ගිහිල්ලා ගහන්නේ නැහැ එහා පැත්තේ ත්‍ස්තවාදීන්ට නෑ ඒ හරියේ කොහොමද ඉන්නේ කුටින් හරියද ඉන්නේ ඒ වගේ තමයි යක්ෂය උපායවල අපි ස්ටඩි කරන්නේ. මේ සභාවට ඇවිල්ලා කරන්නේ යක්ෂය උපායවල අධ්‍යයනය. දැන් ඉවිද අවශ්‍ය නෙමෙයි යක්ෂයවට පහර දෙන්නේ. සම්දෙන්නල. කපේට්‍රස්තුමේ කියනවා යක්ෂය කාව ගිල ගම්දෝ කියලා ඔබම බයන.
සමානකට ඔබ හොඳ සමාදානයේ සභාවට එන්න පුළුවන්. හරි? යනකොට අසමාදානයේ යන්නත්. එවනේ එහෙම වෙන්න පුළුවන් නේද? ලැජ්ජ වෙන්න එපා බොරු කියනකොට දෙලම සදාත්මා. සමාදානය හොඳ සමාදානය යන අසමාදානය යනවා. මම දන්නවා මේක. ඇයි ඒකට හේතුව? යක්ෂයා අපට පහර දෙන්න අල්ලගන්නේ අපේම සහෝදරයෙකු සහෝදරියක්. ඒකයි අපි පාවුතුමා කියන්නේ මම යනකොට යමක් ගැන කමා වෙනවා නම් කමා වෙන්නේ සාතන්ගේ උපායවල අපි දන්න නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක අපිට ජය ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේ මගේ බල දරුවා, මගේ වේදනාව දරුවා, මගේ සහෝදරගේ සහෝදරියගේ වේදනාව දරුවා, මුළු ලෝකයේම බල දරුවා. මට තරන්න දෙන්නේ කාගේ බරද? එක්කෝ මගේ භාර්යාවගේ බර නැත්නම් මගේ සමහේ සහෝදරයෙකුගේ සහෝදරියගේ බර. වැඩි මොනක් තුනක් හතරක් නේ? ඒකයි දෙවියන් වහන්සේ තුලද එපිසපොතේ 6:10 කියලා ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙන් බලවත් වෙලා. නමුත් යක්ෂයන් උපායවලට විරුද්ධව සිටපල්ලා. මක්සත් අපේ පරමදීම මාංශයට හෘදයට විරුද්ධව නෙවෙයි. කාට විරුද්ධවද? අධිපතිකම්වලට විරුද්ධව. පරාක්‍රම ධාරික විරුද්ධව. මේ ලෝකේ අන්ධකාර මුලාදායන්ට විරුද්ධව. මගේ අම්මේ. ඔබ සටන් කරන්නේ කායකද? දැන් අපි හරි ලේසියෙන් කියන යක්ෂයා සාතන් තරදුනා යේසුස් වහන්සේගේ නාමයෙන් සාතන් තරදුනා කියලා. සාතන්ගේ නැක්ක දිග අර කළු පාට කිට් එකක් ගහගත්තු එහෙම නෙන්නේ. ඔව් මොන ක්‍රමයකින් හරි අපි තුල අසමාදානය ඇති කරන්න උත්සාහ කරනවා. අපේ ප්‍රීතිය නැති කරලා, අපේ සමාදානය නැති කරලා ඊට පස්සේ තමයි ඇදහිල්ලට ඇඟිල්ල ගන්න. පළවෙනි සතියක් සභාවට ආව නැති කෙනා එන්නට මොකක් හරි හේතුවක් නිසා නේ. එහෙම නේද? ඊට පස්සේ ඉරිදට ලෑස්ති වෙනවා. කමන්න මම යනවා. කාණ්ඩලා පොඩ්ඩක් පස්සේ ඉන්න මම යනවා. අඩිය තියලා දොර අරිනකොට ඔන්න ටෙලිෆෝන් කොල්ලයක් එනවා. ඔන්න කවුරු හරි කතා කරලා මොකක් හරි කියනවා. කීපම දොර වහලා ඇතුළට ගිහලා ඇඳුම් ගලවලා යන්න ඇවිස්සන. ඒතකොට සති දෙක. තුන්වෙනි සතියේ කොහොමද වෙන්නේ? හතර සතියේදී ටිකක් කික් මාරු කරලා වෙන ගමනක් යන්න දැස්ති. යාළුවෙකු හම්බෙයි. එතනට ගිහලා සෙට් වුණාට පස්සේ ආයේ සභාව ගමන ඉවරයි. දැන් දෙවියන් වහන්සේගේ දරුවෝ මොකද්ද කරන්නේ? අපිට දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ ආයුධ වලින් සම්මානද වෙලා අපේ ආයුධ වලින් නෙමෙයි. හරි? උන්වහන්සේගේ ආයුධ වලින් සම්මානද වෙලා අපි යනවා යක්ෂයාට විරුද්ධව සටන් කරන්න. අපේ සහෝදරයෝ සහෝදරියන්ට දිනාගන්න. කොහොමද දිනාගන්නේ? එක්කෝ මට සිද්ධ වෙනවා මොන දේවදාසෙක් කෙනෙක් මම කියන්නේ මට ඔවි දෙයක්. බද එන්න පොඩ්ඩක් කතා කරමු. මගේ අපි වර්තන තුනකට සමාන. මගේ අපි වර්තන තුනකට සමාන. ඔයා මනස දෙවියන් වහන්සේ අපේ මුඛයෙන් පිට වෙන්න ඕන ඔහුට අපි පිළිගන්න පුළුවන් වුණාචි. නැත්නම් මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය අපි කතා නොකර ඉන්න තරමට හොඳයි. වැඩ කෙනෙකු යවන්න. අපි මොන ක්‍රමයකින් හෝ වේවා දෙවියන් වහන්සේ තුල අපේ සහෝදරයව සහෝදරියව දිනාගත යුතුමයි. ඒක හේතුව මොකද? ඒකට තමයි අපිට බලය තියෙන්නේ. උන්වහන්සේගේ ගෝලයන් නමවාදුනේ මම නුඹලාට සර්පයන් පාගන්න හරි ගොනු සබ්බාගන්න සර්පයන් අල්ලන්න බලය දෙනවා නේ.
කිසිම දෙයකින් නුඹලට අන්තරා නොවෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. සමහර බය වෙන්න එපා. සමහර බය වෙන්න එපා මොනම හේතුව මොන ප්‍රශ්නයක් ආවත් අපිට විසඳ ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි තුල ඉන්න තැන වාන්සේ ලෝකේ අතරන බලවන්තයි. හලෙලූයා. ඒ නිසා මගේ ශ්‍රේණිවත් සහෝදරයා මේ සතරක් කියමු. අපි දැන් තාම කියවිනේ දේශනාව පටන් ගත්තේ නැහැ වගේ. කියමු හතරේ කියලා අපට. නුඹලා අතරේ යුද්ධයක් දබරක් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුලින් යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? නුඹලා ආශාවන් නොය, නොමුත් නොලැබෙන්නේය. නුඹලා මිනිමරන් නොය, ඊර්ෂ්‍යාවන් නොය, නොමුත් ලබා ගන්න බැරි වන්නේය. නුඹලා දබරද යුද්ධද කරන්න නොය. නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය. නුඹලා ඉල්ලන නොමුත් නුඹලාගේ තෘෂ්ණාව ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. කාම මිත්‍යාචාරික තැනක් තියෙනි. ලෝකීය සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නොහොත් ලෝකයට මිත්‍ර වෙන්න කැමැත්තේ නම් ඔහු දෙවියන් වහන්සේට සතුරෙක් වන්නේය. නොහොත් දෙවියන් වහන්සේ අප තුළ වාසය කෙරෙව්වා වූ ආත්මය අප කෙරේ අතිශයින් ආශා වන්නේය. කියා ලියවිල්ල නිෂ්කාරණේ කතා කරන්නේ යයි නුඹලා සිතන්නේද? නොමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඒ නිසා දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේය. ආමෙන්. දැන් මේක ඔබට තේරෙනවනේ. දැන් මේ වරව තේරුම් ගන්න එපා මේ බයිබලයේ කියන්නේ වැරදි ලෙස වියදම් කරන් ඉන්න නිසා කියලා සල්ලි දෙන්නේ. අද කිව්වා මේ ආච්චංග ස්වාමීන් සල්ලි දෙන්න මට මාළු මට සල්ලි කියලා නෙමෙයි. කිව්වා මේ ආච්චාව බොහෝ වෙනස්. අපි ආසාවන් තියනවා ඒක නැත්නම් මගේ සෙනෙවන්ත සහෝදරේ අපි ආසාවන් හැම දෙයක්ම අපි දෙවියන් වහන්සේට කියන්න ස්වාමීනි ඔබ වහන්සේ කැමති ලෙස මා පාවිච්චි කරනවා. අද උදෑසන මම ප්‍රේක්ෂක දේශනා කරපු දේශනාවකට කැමති නම් වහන්න ගිහිල්ලා අපි එක්කෙනාට තියෙනවා දෙවියන් වහන්සේගේ සීමාව. අපෝ දෙවියන් වහන්සේ පුරවන ප්‍රමාණයක් තියෙනවා. අපි කොච්චර දැනුවත් ඒ ප්‍රමාණයට වඩා දෙවියන් වහන්සේ පුරවන්නේ. හැබැයි අපිට පුළුවන් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ කැපැසිටි එක වැඩ කරගන්න. සීමාවල් පුරුදු කරගන්න. දෙවියන් වහන්සේ කියනවා හරි අපි දීතිකාව කියනනේ මගේ සීමාවල් ඔබ පුරුදු කරන්න. ඔබගේ යන දිගුකට මට දුක් නොවෙනසේ පානක ගනු වෙන සමීදේනේ. මේ යාවිස් කියන පුද්ගලයා දෙවියන් වහන්සේ පොඩ්ඩයි කිරෙන්නේ. ඔහුගේ මව වේදනාවෙන් යුක්තව ඔහු බිහි කරා. ඔහුට යාවිස් කියන නම දැම්මා. යාවිස් කියන නමේ වචනේ තේරුම වේදනාව. දුක කාලකන්නිකම. නමුත් ඔහු දෙවියන් වහන්සේට එක්ක පොරබැඳුවා. දන්නවා යාකොබ් කියන නමේ තේරුම වංචාකාරය. නමුත් යාකොබ් පොරබැඳුවා දෙවියන් වහන්සේට එක්ක පොරබැඳලා ඔහු ඊශ්‍රායලයන් නමට වෙනස් වුණා. එමෙන්න යාකොබ් ඊශ්‍රායල් කියන පුද්ගලයා වඩපත් වුණා. ඊශ්‍රායල් කියන ආශිර්වාදල පදුස්සේ. ඒ නිසා මගේ සෙනවත සහෝදර අපේ ජීවිතේ අපිට කරන පොරබැඳීම් අපේ සීමාවල් පුරුදු කරගන්න. ඒ නිසා දෙවියන් වහන්සේ අපට දුන් ඇදහිල්ලේ ප්‍රමාණයට පමණ දැන හැසිරෙන්නේ දෙවියන් වහන්සේ කතා කරනවා. දැන් මෙතනදී දේවචනේ පැහැදිලිව කියනවා අපි අතර යුද්ධ දමරේ පැමිණෙන්නේ අපි අවයවයන් තුල යුද්ධ කරන්නා උත්සාහවල නොවේද? අපි බොහෝ දේවල් ත්‍රාස වෙනවා. නමුත් අපි දන්නේ නැහැ කොහොමද ලබා ගන්න. ප්‍රේමී සහෝදරේ දෙවියන් වහන්සේ මෙතන ඉන්නේ හැමෝම ආශිර්වාද කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ මහිමය නිසා. හalleluya. දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පවණ ජීවත් වෙන කියලා වගේ ජීවිතේ ස්ථිර තීරණය කරන්න. ගෙදර යනකොට දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. හැබැයි ඔබගේ මහිමය පිණිස වැඩ කරොත් එක නැතුව යනවා. ආමෙන්. දේව වචනේ කියනවා බලන්න යුස්නේ කියනවා
දෙවියන් වහන්සේගේ මහිමයට නැතුව තමන්ගේ මහිමය නිසා ජීවත් වෙන මිනිස්සු ඒකේ දේවචන කියන්නේ ලෝකයේ මිනිස්සු ජීවත් වෙන්නේ ලෝකයේ මහිමය නිසා තමන්ගේ මහිමය නිසා. ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ජනප්‍රිය වෙන්න. එවනේ සින්දුවක් කිව්වොත් පළවෙනි සින්දුව කියලා ඊළඟ සින්දුව වෙද්දී ජනප්‍රිය වෙලා ඉවරයි නේ. එවනත්තම් මොනවා කරත් ජනප්‍රිය වෙනවා. නම දිනු කරලා. දෙවියන් වහන්සේගේ දරුවෝ කාගේ නම දිනු කරන්නද වැඩ කරන්නේ? දෙවියන් වහන්සේගේ නාමයෙන්. ඒකයි පෞලස් වගේ නුඹලා කුමක් කරා? දෙවියන් වහන්සේගේ මහිමය පිණිස කරපාන. හරි? අපි මෙතන ඉන්නේ දෙවියන් වහන්සේගේ වැඩ කරන්නේ. අපි හැමෝම මිනිස්සු. අපිට රැඳෙන දෙවියන් වහන්සේ පාවිච්චි. හලෙලූයා. ඒ නිසා අපිට තිබෙනවා අපේ යුතුයකම ඊළඟට කියන දෙවියන් වහන්සේගේ වචනේ කාමවිද්‍යාවේ දැනතරි ලෝකේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේගේ සතුටුකම් බව ගන්න මේකෙන් අදහස් කරන්නේ ඔබ ලෝකේ සමග මිත්‍රකම් කියන එක නෙමෙයි. මේ ලෝකාකාරයට සමාන නොවි. රොමදොරයි දෙකේ කියන්නේ නුඹලා මේ ලෝකාකාරයට සමාන නොවි. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ යහපත් වූ කැමැත්ත කුමක්ද කියලා දැනගන්න අපේ සිත අලුත් කරගෙන අන්‍යකාරයක් එක්කයක්. හෙලෝ ආගෙන ඉන්නේ. මේ යක්ෂයගෙන දාන්නද ලෝකාකාර දේවල්. කවුරුරි රවාගෙන ගිය ඔබට ඊළඟ දවසේ මුණ බලනවා. මාවක් වහන්නේ. ආයෙත් මුණක් බලන්නේ මට රවාගෙන ගියේ. කවුද ජයගත්තේ? යක්ෂයා ජයගත්තේ. අපේ මතකයේ ඔබ උපායවල අපි දැනගෙන ඉන්නවා. අපි අතිශයින් ජයග්‍රහයි. අපි ජයලබ්දෝ. යේසුස් වහන්සේගේ වචනේ දේවචනේ රෝමපොතේ පැහැදිලිව කියනවා. පුත්‍රයන් වහන්සේ විතුරු කර ගන්නත් දුන්නා දරනාස පුත්‍රයන් වහන්සේ සියල්ල නොදැනසෙන්න. ආමෙන්. අපිට අවශ්‍ය මේ ලෝකාකාර දේවල් නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕන යටත් කළ කීකර වෙලා අපේ සහෝදරයා අපිට ගිහිල්ලා අනේ සමාව වෙන්න නේ සමාව වෙලා මේ සිස්ටර් යනවා මෙතනින් කොහොම යන්නේ මං එනවා සිස්ටර් මාදියා බලන්නේ නැතුව යනවා මම යන්නේ කල්පනා කරනවා මොකක්ද ප්‍රශ්නයක් නෑ ඒක කතාවනේ මොනක්ද දෙන්නේ සමහර මම අතක් වරන්න නැති හැබැයි මෙයා දෙන්නේ නැහැ මෙයා යන්නේ මෙයාගේ ප්‍රශ්නයක. හරි. මම හිතන්නේ ලෝකාකාර විදිහට හිතනවා. ආයෙත් මුදලකට කතා කරනවා. සහෝදර සහෝදරියේ දෙවියන් වහන්සේ අපට දීලා තියෙන බාධකමේ ආත්මයක් නෙවෙයි. බලේ ප්‍රේමී හික්මේ ආත්මයක්. නතර කරලා හත්ත බහුවෙන්නේ ඉතින් ආපහු මෙයා ගාවට ගෙලින් ඊළඟ සිස්ටර් ඔයා එදා හදිස්සියදී මොකක් කරද? නම්බර එක නම්බරට ගහන්නේ. සතියක් ඉඳ දෙන්න එපා. කෝප වුණා පවුන කරලා. ඉර බසින දුරු නුඹලගේ කෝපේ පවතින දෙන්න නෑ. යක්ෂයාගේ නොදේ. යක්ෂයාගේ එකම උපාය තමයි මගේ සෙනෙමද සහෝදර අපේ දෙවියන් වහන්සේගෙන් ඥාත කරන්න. අපි තුල තියෙන සමාදානය නැති කරන්න. අපි ලෝකාකාර මනුෂ්‍ය බවට පත් කරන්න. ඊට පස්සේ අපි ලෝකාකාර විදියට තීරණය කරනවා. නෑ. එහෙම නෙමෙයි. දේව සභාවේ කවදාවත් කිසිම හේතුවකට ලෝකාකාර තීරණ ගන්න එපා. ඊට පස්සේ කියන පහේ ඉඳලා නොහොත් දෙවියන් වහන්සේ අප තුළ වාසය කෙරුවා වූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්විය කියා ලියවිල්ල නිෂ්කාරණය කතා කරන්නේ යයි නුඹලා සිතන්නෝද? ආමෙන්. දැන් මේ සුද්ධාත්ම වහන්සේ අප තුළ ඉන්න හරි ආසයි. හලෙලූයා. එයි අපි දෙවියන් වහන්සේගේ මාලිගාව. දෙවියන් වහන්සේගේ ආත්මය වහන්සේ අප තුළ ඉන්න ආසයි. හලෙලූයා. දැන් යක්ෂයාට මොකද කරන්නද? යක්ෂයාට මොනවා කරන්නද? යක්ෂයාට ආසයි අප තුළ ඉන්න.
හරි අපිට ලාභ කරනවා දෙන්නේ නේ තේරෙනවද මම කියන්නේ හලෝ එනවනේ මට ප්‍රශ්නයක් තියෙනවා දැන් ප්‍රශ්න උදාගෙන ඉන්න තියෙන්නේ හරි දෙවියන් වහන්සේගේ ආත්මය වහන්සේ අතිශයින් ආසය අපතුලින්ද යක්ෂයෙක් බලලා කොහොමද අපතුලින් රින්ගා ඒකේ දේවචන කියන්නේ සාතන්ට නොදෙන්න කියලා සාතන්ට නොදෙන්න සුද්ධාත්ම වහන්සේට කියන්නේ සුද්ධාත්මෙන් මම ආසයි ස්වාමීන් වහන්සේ උදව් කරන්න මගේ සහෝදරයව සහෝදරියව හම්බෙලා කතා කරලා මේක ඉක්මනින් නතර කරගන්න මේ ප්‍රශ්නේ මොකද්ද මගේ මේ මනසට ගියා උදේ බලන්න සාතන්ගේ බැටල් ග්‍රවුන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා බැටල් ග්‍රවුන්ඩ් එක කොහෙද තියෙන්නේ මනස ඒකයි පාවුතුමා කියන්නේ නුඹලා මේ ලෝකකාරය සමාන වෙන නුඹලාගේ සිත අලුත් කරගනින්න මනස අලුත් කරගනින්න අලුත් විදිහේ හිතන්න උත්සාහ කරන්න යේසුස් වහන්සේ නුඹලාට කමා වුණාත් මේ නෙගිනකට කමා වෙන්න ප්‍රේමයේ සම්බන්ධව කට ණය වෙන්න එපා රෝම 13 හරි ප්‍රේමයේ හරි බුදුබදය දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරේ අපි පව්කාරව සිටින කොටයි නේ අපේ හොඳක් තිබිලා නෙමෙයි අපේ කිසි වටිනාකමක් තිබුණේ නැහැ යේසුස් වහන්සේගේ ප්‍රේමය අපි ලබන්න අපි උන්වහන්සේට හතුරුව සිටින කොටයි උන්වහන්සේ අපට ප්‍රේම කරේ ඒ වගේ දෙවියන් වහන්සේ කියන්නේ ඒකයි අපි එකිනෙකාට ප්‍රේම කරන්න ඕන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාවේ පාසු ඊට පස්සේ කියවන්න හයින නොහොත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා දෙවියන් වහන්සේ උඩගුවන්ට විරුද්ධව සිට යටහත්වන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේ. ආමේන්. දැන් මෙතනදී ඊළඟ ප්‍රශ්නෙනවා දෙවියන් වහන්සේ කරුණාව දෙනවා. කාටද කරුණාව දෙන්නේ? යටහත්තු. කරුණාව දෙන්නේ මොකටද? කරුණාව දෙන්නේ මොකටද? ප්‍රශ්න වලට උත්තර දෙන්න. නේ? එවනේ? දැන් මම ඔයාලට උදාහරණයක් කියන්නම්. සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්න ගියාම ඔබට කරුණාවක් හම්බ වෙනවා. බඩු පටවගෙන යන්න. මොකද කරුණාව? හරි? ඔබ ඒකට කයින්යක් දාලා හරි කොබ්‍රේකින් හරි මේ කරත්තය අරගෙන ඔබගේ බඩු පටවගෙන යන්න. ඊට පස්සේ ඔබ කාලයකට ඇවිල්ලා බඩු පටව ගත්තාට පස්සේ කරත්තය අවශ්‍ය නැහැ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය ඔබට කරන්න බැරි දේ කරන්න උන්වහන්සේ කරනවා. හලෙලූයා. හැමදේම කරත් හම්බෙනවා කියන එක දෙපා. සුපර් මාකට් එකේ බඩු ගන්න. මම උදාහරණයක් ගන්න ඔයාලට ලේසි වෙයි. හරි? ඒ වගේම තමයි උන්වහන්සේ අපිට ඉසිලිය හැකි ප්‍රමාණයට වඩා කරදර ප්‍රශ්න එන්නේ ඉඳ නැහැ. ඒ සමග ගැලවෙන මාර්ගයක් තියෙනවා. පාස රාජස්ථ පීරා අනුකාරක සුජිත පීරා අනුකාරක පරකාරක කියන නාමයෙන් කවුරුනේ පාස රාජස්ථ හිතවත්ම යාළුවා ආස්ති මුන්තම යාළුවා කියලා මේ පාස පැත්තට දාගෙන රාජස් අතේ උදව් කරන සිමෙන්ති කොට 10ක් ගෙනියන්න දින අපේ ගෙදර මේක පොඩ්ඩක් ගෙනියන්න. ඔයාලා කරන්නේ. ඒ කාර්යයේ සිමෙන්ති කොට 10ක් දාපුවා කාර්ය විකාර. මගේ මහත්තයා ගෙනියන්නේ මගේ. හරි? මාස්ටර් ගෙනියනවා. මම මේ කතා කරන්නේ හැම මිනිස්සුන්ට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එවනේ හැම වාහනයකටම දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔබට ලොරියක් තිබුණා නම් ඉහළට. හැබැයි කාර්යයක දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මම මේ ගන්න උදාහරණ වැරදි විදිහට හිතන්න එපා. දෙවියන් වහන්සේගේ කරුණාව අපට දීලා තියෙනවා අපිට කරන්න බැරි දේ කරන්න. උන්වහන්සේ අපට කරුණාව දෙන්නා සමහර කාරණා දරා ගන්න. සමහර දේවල් ඉවස ගන්න. හැබැයි ඒ කරුණාව අපි පාවිච්චි කරලා අපිට කරන්න බැරි දේවල් කරන්න යන්න එපා. උන්වහන්සේගේ කරුණාව දෙනවා අපිට අපේ සහෝදරයව දරා ගන්න, ඉවසිලිමත්ව වැඩ කරන්න. මොකද මාංශක රුධිරයට විරුද්ධව නෙවෙයි.
දෙක තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ කියනවා අපි උන්වහන්සේගේ දරුවෝනේ. අපි යම් දවසක උන්වහන්සේට සමාන වෙන්න යනවා. කොහොමද? විශ්වාසයට සමාන වෙන්න යනවා. සෙනවන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේ අපව මැරුවේ මුල් මැවීමේදී උන්වහන්සේගේ සමානත්වයේ ස්වරූපයට. අපි තුල දවස ගානේ උන්වහන්සේගේ සමානත්වයේ ස්වරූපේ වර්ධනය වෙන්න ඕන. හලෙලූයා. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උඹලට ප්‍රේම කළා කියන කෙනාට ප්‍රේම කරපළා. ක්‍රිස්තුස් වහන්සේ උඹලට සමාවුණා කියන කෙනාට කමාව දීපළා. හලෙලූයා. එහෙම කරනකොට අප තුල දන්නේ නැතුව මිනිස්සු දකිනවා මෙයා ක්‍රිස්තියානි කියලා නේ. ආමෙන්. ක්‍රිස්තියානිකාරෝ පළවෙනි වතාවට ක්‍රිස්තියානි කියලා මේ මිනිස්සු කතා කරන පටන් ගත්තේ කොහෙද? අන්තිෝකියේදී මිනිස්සු දැක්කා මේගොල්ලෝ තුල ක්‍රිස්තුස් වහන්සේගේ ඒ තේජස ඒ විදිහම තියෙනවා. ප්‍රේම සහෝදර සහෝදරිය අපේ ක්‍රිස්තියානි ජීවිතේ සමානයේ විතරක් නෙවෙයි මිනිස්සු අපෝ දකින්න ඕනේ. ලෝකීය මිනිස්සු දකින්න ඕන අපි ක්‍රිස්තියානිකාරයෝ කියලා. අන්න ඒකවල අපේ ස්වර්ගික පියාණන් වහන්සේට මහිමේ යන්නේ. අපි දැන් බලමු කාරණා පහක් මම ඉක්මනින් කියන්න. කොහොමද සාතන්ගේ උපාය වලින් ජය ගන්නේ? හලෙලූයා. අපිට තීරණයක් ගන්න වෙනවා. අපිට තීරණයක් ගන්න වෙනවා අද දවසේ. අපි කාගේ පැත්තද ඉන්නේ යන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ පැත්තද නැත්නම් යක්ෂයාගේ පැත්තද කියලා අද ඔබ තීරණය කරන්න වෙනවා. ආමෙන්. යේසුවා නිසියාතරේ යේසුවා කියනවා නුඹලා කැමති කොයි දෙයකද කියලා අනුම තීරණය කරපාලා. හරි? නුඹලා කැමති ගමින් එගොඩ ඉන්න දෙවිවරුන්ට සේවය කරන්න නුඹලා තීරණය කරපාලා. හැබැයි මමයි මගේ පවුලයි දෙවියන් වහන්සේට සේවය කරනවා. හලෙලූයා. ඔව් දැඩි තීරණයක් ගත්තා. අභියෝග රසකට මුහුණ දෙන්න ඉස්සෙල්ලා ඔහුට දැඩි තීරණයක් ගන්න සිද්ධ වුණා. ඔවුන් එක දෙවියන් වහන්සේ සිද්ධ මිනිස ඔහුට දැඩි තීරණයක් ගන්න සිද්ධ වුණා. මමයි මගේ පවුලයි දෙවියන් වහන්සේට සේවය කරනවා. හලෙලූයා. යේසුස් තුන්වෙනි පරිච්ඡේදයේ වදනියක් දෙවියන් වහන්සේ යේසුවා මම මෝසස් සමග සිටියා මේ නුඹ සමග සිටියා. මිනිස්සු දකින්නේ අදලා මම නුඹත් එක්ක ඉන්නවා කියලා. හලෙලූයා. ඔබ මේ තීරණ ගන්නකොට මේ තීරණ පහ ගන්නකොට ඔබගේ ජීවිතේ මිනිස්සු දකින්නේ යනවා ඔබත් එක්ක දෙවියන් වහන්සේ. හලෙලූයා. සහෝදර සහෝදරිය අපේ මානසික බලයෙන් හෘදයේ ශක්තියෙන් කවදාවත් මේ සත්‍ය ජය ගන්න බෑ. මේ සත්‍ය ජය ගන්න පුළුවන් යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ නිර්මල ලේ වලින් පවිත්‍ර වෙච්ච සුද්ධවන්තයෙක් නිසා. හලෙලූයා. පළවෙනි එක. යා පොතේ හත කියනවා. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටපාලා. ආමෙන්. ෆස්ට් ස්ටෙප්. පළවෙනි පියවර. මොකක්ද? පළවෙනි පියවර. නැත්නම් යන්නේ. හරි. යේසුස් අනුව යන්න දිනුවෙමු. යේසුස් අනුව යන්න දිනුවෙමු. යේසුස් අනුව යන්න දිනුවෙමු. නොහැරෙමා නොහැරෙමා. යේසුස් යන්න වෙනවා කියන එකේ තේරුම. දැන් ඔය අහවර කවුරුත් දන්නේ නැහැ. යේසුස්ගේ ජයග්‍රහණ දුන්නේ ගොල්ගොතා ගන්න දුන්නේ. ආමෙන්. ඒකේ පාවුතුමා කියන්නේ මම යේසුස් වහන්සේ සමග කුරුසපත්වී සිටිනේ. නමුත් මම ජීවත් වෙනවා තවත් මා තුළ මානව ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා. මම අහන්නේ නැහැ කාගෙන් මොකක් මේ වලක දාන්න බැරි ප්‍රශ්න දාන්නනේ මම ආවේ ගොඩට සන්තෝෂයෙන් ඉඳලා යනවා. ආමෙන්. හලෙලූයා. යේසුස් වහන්සේ සමග පුරුෂපත් වෙච්ච ඔබ ගැන කතා කරලා බලන්න. යේසුස් වහන්සේ එක්ක පුරුෂපත් වෙච්ච කෙනා මේ ලෝකෙට මැරිච්ච කෙනෙක්. මේ ලෝකේ ආසාවට මැරිච්ච කෙනෙක්. සියලු දේට ගෞරවයට මහිමයට ප්‍රශංසාවට ඔක්කොට මැරිච්ච කෙනෙක්.
එයාට කියලා තියනවා කියන්නකො. ගිහලා මනුස්සයගේ ඉදිකට එකකින් මොකක් හරි එකකින් ඇන්නොත් රිදෙනවා. නෑ. හරි. බැරි වෙලාවට මේ මනුස්සයා බොරුවට නැගලා වගේ හිටියොත් හොත්තේ ඉදිකට එකකින් ඇන්නොත් මොකද වෙන්නේ? අක්කලා නැගිටලා එයාගේ කරන මනුස්සයව එළියේ. අද හුඟක් කිතුරු භාගයට ඇවිල්ලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද පළවෙනි ස්ටෙප් එක? දෙවියන් මනුස්සයට යටත් වෙන්න. Humble unto the mighty hand of God, He will exalt you in due time. එක පෙත්‍රස් 5:6. එක පෙත්‍රස් 5:6. මගේ ආත්මික තියා හරි මම ගැලවෙන්න ලැබෙන්නේ 86 මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ මම පුද්ගලිකව අහුවොත් කියන්නම් මේක කියන්නේ හරි මේ පුද්ගලික ප්‍රශ්න නිසා මම ගොඩාක් මානසික වැටුණා. මම ගැලවෙන්න ලැබුණේ 86 මම එතකොට මම අලුතෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. හැබැයි මට අර ප්‍රශ්න නිසා මම දන්නේ නැහැ කොහොමද මගේ මේ ප්‍රශ්නේ ජයගන්නේ කියලා. මගේ දේවදාසයට ලිව්වා ඔව් ඇමරිකාවේ ඉන්නේ මම ලියපුවා මට ලොකු ලියුමක් ඉන්නේ නෑ මේ ලියුම මේක විතරයි නුඹ සුදුසු කාල උසස් කරන මිනිස දෙවියන් වහන්සේගේ බලවත් අත්‍යයටපත් වෙන්න උන්වහන්සේ නුඹ ගැන සලකන බැරි නුඹේ සියලු කරදර උන්වහන්සේ පිට තවන්න නමුත් සිහිය ඇතුව අවුරුදු සිටපන්නේ නුඹගේ විරුද්ධකාරය යක්ෂයා කාව ගිලගම් දෝකියා ඔබ මොයන් ආමෙන් හරි මම කිව්වා ප්‍රේමී සහෝදර සහෝදරිය එදා ඒක මගේ හදවතේ හොප්පකාරය දැන් කිව්වේ බලන්න ඉස්සර මම බයිබලයේ බැලුවේ කොහොමද කියලා සෞදි අරාබියේ බයිබලයේ තියාගෙන දෙන්නේ නැහැ අවුරුද්දක් දෙකක් අපතේ මම බයිබලයේ තියෙන පද ආවරණ ටයිප් කරලා මේ වගේ පහසුකම් ඉස්සර දෙන්නේ නැහැ ස්කොච් එකෙන් අලවලා වතුර යන්නේ තෙමෙන්න වතුරෙන් කපලා පර්ස් එකේ දාගෙන ඉන්නවා පර්ස් එකේ පිටලා තියෙන මොනවද දන්නවද බයිබල් පද හරි මේ වගේ බයිබල් පද මට කනපාඩම් බයිබල් මොකද බලවන්තයා තමගේ බලය ගැන පාරක් කරන නොදැනීවා හරි වස්තුකාරයා තමගේ වස්තුව ගැන පාරක් කරගන්න නොදැනීවා හරි උගතා තමගේ උගත්කම ගැන පාරක් නොදැනීවා නමුත් පාරක් කරගන්න පොළවේ කරුණාව ධර්මිෂ්ඨකම පවත්වන්නව දෙවියන් වහන්සේ යන මමයි කියන කාරණාව දැක ගැනීම නම් කාරණාවෙන් පාරක් කරගන්න ඉතින් මම හැම වෙලේම කොහේ ගියත් අර එකක් දෙකක් කරගෙන බලමු බස් එකේ ගියත් බලමු කාට ප්‍රශ්නයක් නැහැ මම බලන්න බැහැ හැබැයි අපේ ආමේ මම දෙවියන් වහන්සේ ආදරය කරනවා මේ දෙවචන කියන්නේ උන්නාන්සේගේ වචනේ අහුණා මම මේක කෑවා කියලා එයාගේ අපිට කියලා දාන්න උන්වහන්සේගේ වචනේ සම්මුණා මම කෑවා इसके लिए प्रेमी सावरे देव वचने ඔබගේ මගේ ඉස්සරහ තියෙන්න ඕන. ඔබට ප්‍රශ්න එනකොට මොකද ඔබ ගන්නවද පියවර? දුවලා ගිහිල්ලා පිටියට හේත් වෙලා ඔලුවට පිටි ගහගෙන සුදුසු කාලෙදී නුඹ උසස් කරන පිටස දෙවියන් වහන්සේගේ බලවත් අත්දේ යහක් වෙනවා. යක්ෂයා ඕන බලන් දේවල් කියයි. වදන්න මම නම් ඔයා හිතේ මං ඉන්නේ නැහැ. මේ කවුද කරන්නේ? යක්ෂයා. අපි කේක් තියරන් ටෙලිෆෝන් එක අරගෙන බණින්න කප්ප යක්ෂයා ඉන්නේ නැහැ. දැනපු ගාම අනිත් පැත්තෙන් ගිහලා අර මනුස්සයරගෙන දෙන්නනේ. ඇරිලිවත් දෙන්නේ හැටි. සෙනවද සම්මත සම්දරිය. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් තුනොත් දෙවියන් වහන්සේ නිවාරකව උසස් කරනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ යටත් වෙන්නේ ඔබගේ ගෞරවයෙන් සැලෙන දෙවියන්
මහිමේ උදෙසයි. හලෙලූයා. සමහර ක්‍රිස්තියානිය සිතින් හිටගෙන ඉන්නවා. ගතින් නැමුණට සිතෙන්නේ. මේක යුරෝපීය ගෙදරක මේ පුතා හරි තංග දාගනාර පුතේ මතරක පහක් විතර දාරි. කැම මේ සැමෙලේ ඉන්න පුතු හිටගෙන. තාත්තා කිව්වලු වාඩි වෙන්න. මම වාඩි වෙන්නේ. ඊපස්සේ තාත්තා තරහගෙන බොලු වාඩි වෙන්න. මම අන්තිමට අරගෙන වාඩි වෙන්න කිව්වා. ළමයා වාඩි වුණා. වාඩි වෙලා ඉන්නවා මෙහෙම. තාත්තා දිහා බලලා බොලු මම ගතින් වාඩි වුණාට හිතින් හිටගෙන ඉන්නේ. ඒකට නෙමෙයි අත. හරි අර පාස්ටර් වෙන්නේ දෙස්විතයි. ඔළුව නැම්මට හිතනවා. නේ? අපි අත්උස්සව හිත උස්සවන්නේ දෙවියන්වහන්සේ. දෙවියන් විලා පිටුපිට මොකක්ද කියන්නේ? උඹලගේ අතයි හිතයි දෙකම උස්සවන දෙවියන්වහන්සේ. එන්නේ එතකොට දෙවියන්වහන්සේට ආශිර්වාද කරනවා. ඊළඟට කියවන සිස්ටර් නොමොත් යක්ෂයාට විරුද්ධව සිට පාදා. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. ආමෙන්. දැන් කොහොමද යක්ෂයාට විරුද්ධව ඉන්නේ? ඉතිපස්සේ ලොකු සුද්ධවන් දෙපට කතා කරමු. මේ ડોક્ટર සුජිත් කතා කරන්න ලබුනේ. ඕක මේ කාලේ හැටියට කියන මේ අපොස්ලෝරු වෙන්න මිනිස්සු කොච්චර කාලද? පාටි කියන කොහොමද යක්ෂයාට විරුද්ධව ඉන්නේ කියලා ડોક્ટર කවුද අපේ ප්‍රසන්න කියන්නේ කොහොමද යක්ෂයාට විරුද්ධව සිටින්නේ කියලා? කියන්නේ කවුරුද ගමන්නේ? අපි අහනවා අපේ සහෝදරියගේ කියන්නේ කොහොමද යක්ෂයාට විරුද්ධව ඉන්නේ? ගන්නවා කඩුවක් පල්ලිය හදාගෙන ඉන්න ගේ ගාවට එනවා නේ? මම යකේ පුරක්වත් බය නැහැ. එහෙම නෙමෙයි. ආ කොහොමද නේද? කොහොමද යක්ෂයාට විරුද්ධව ඉන්නේ? මෙයා ගුවන් විතරම යාච්චා. හොඳයි එක එකක්. තව කියන්න බය වෙන්න එපා. බය වෙන්න එපා මම ඕක දකින්න හරි ආසාවෙන් ආවේ. හරි? ඔයගොල්ලෝ හිත විතරක් නැහැ කියනවා. කියන්නේ කොහොමද කියන්නේ? යක්ෂයාගේ කැමැත්ත නොකරති කියන තමයි යක්ෂයාගේ විරුද්ධව සිටින්නේ. සාතන්ගේ කැමැත්ත ඒ කියන්නේ අපි බයිබලයේ කියවලා අපි දේව වචනේ කියවලා යාත්‍යා කරලා දේව වචනේ කියවද්දී අපිට තේරෙනවා මෙව්වා කරන්න හොඳ නැහැ. සමහර බයිබලයේ දේව වචනේ කියන මෙව්වා කැතකම් ගෝඩ කතා නීච කතා මෙව්වා සුදුමන්තයන්ට සුදුසු නැහැ. ඒව සඳහන් කරන්නත් එපා. එවනේ ආමෙන් ඒව කරන්න එපා. දෙවියන් වහන්සේ කැමති දේ කරන්න. දෙවියන් වහන්සේ කැමති මොකක්ද? ඔබගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ කැමති ඊළඟ වදේ කියපු සිස්ටර්. දෙවියන් වහන්සේට ළඟ යනවා. එවිට උන්වහන්සේ නුඹලාට ළඟ වෙනවා. හalleluya. ඊටම වැදගත්. දෙවියන් වහන්සේට ළඟ වෙන්න. දෙවියන් වහන්සේට ළඟ වෙන්න. දෙවියන් වහන්සේට ළඟ වෙන්න. අපි යාත්‍යාවේ නිර්හාරව සිටින්නේ. අපි යාත්‍යා කරමින්නේ දෙවියන් වහන්සේව හොයන්න ඕන. දෙවියන් වහන්සේ හොයනවා කියන්නේ පල්ලියේ නෙමෙයි. උන්වහන්සේ හොයන්න. උන්වහන්සේ ළඟ වෙන්න. උන්වහන්සේ ආදරය කරන්න. උන්වහන්සේ වැළඳ ගන්න මගේ ජීවිතේ. උන්වහන්සේට කියන්න ඕ මගේ ප්‍රේමවන්තයා නේ? ස්වාමීන් වහන්සේ වෙන කවුරුත් නැහැ ඔබ තරම් ආදරය කරන කෙනෙක්. යේසුනි මම ඔබට ආදරේ. ඔබ උදෙසා ජීවත් වෙන්න මම කැමතියි. හalleluya. උන්වහන්සේට ආදරය කරන උන්වහන්සේට ළඟ වෙන්න. මේ වචනේ කියන උන්වහන්සේට ළඟ වෙන්න කියලා නේ. බුදුහාමද ගීතාවලේ එක සාමුවෙල් 36 එක සාමුවෙල් 36 මේ දාවිත් මිනිස්සු ගල් ගහන බලන්නේ කියලා. දාවිත් සමග හිටිය මිනිස්සුන්ගේ භාර්ය ඔක්කොම දේවලත් එක්ක අමලෙක්කුරු වේල හොරකම් කරගෙන ගියා. අමලෙක්කුරුම අඩයාලම් කරන යක්ෂයා.
අමලකරුන්ට විරුද්ධව යුද්ධයේ නුඹලට පරම්පරාවට තියෙනවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. අඩයාලම් කියන්නේ මේ උදාහරණයක්. උපහැරණයක්. හරි? තේරුණානේ? හරි. මොකද? අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න එතකොට උත්තර දෙන්න පුළුවන්. හරි? මේ යක්ෂයාට මේගොල්ලෝගේ බඩු ඔක්කොම හොරගන්න කරන් ගිහිල්ලා දැන් ඉතින් මිනිස්සු ගල් ගහන්න බලන් ඉන්නවා. ඇයි? මිනිස්සු ගිහින් ඒසාසිකන සොරායනේ සොරකම් කරන්න මරන්න විනාශ කරන්න. නමුත් මං ආවේ ජීවිතේ දෙන්න එයාට කොහොමද? මේ යේසුස් වහන්සේ එක්කම ඉන්නකොට දෙවියන් වහන්සේ ළඟලා ඔබ ඉන්නකොට ඔබේ හොරකම් කරන්න ගියත් ඔබට පුළුවන් නැහැ මේක බලවා. හalleluya. දාවිත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ පොත්සැක්කේ ඇඳගෙන ගිහිල්ලා පූජකයාගේ ඉදිරියේ අහනවා දෙවියන් වහන්සේගේ ස්වාමීනි දේවචන කියන දාවිත් දෙවියන් වහන්සේ තුර ශක්තිය උපදවා ගත්තා. හalleluya. දාවිත් දෙවියන් වහන්සේ තුර ශක්තිය උපදවා ගත්තා. අපිට ප්‍රශ්න කරදර එනකොට කඩාවට එන්න එපා. දෙවියන් වහන්සේ ළඟ වෙන්න. උන්වහන්සේ තුල ශක්තිය උපදවා ගන්න. දෙවියන් වහන්සේ හොයන්නේ නැතුව උන්වහන්සේ තුල ශක්තිය උපදවා ගන්න බෑ. දාවිත් උන්වහන්සේ තුල ශක්තිය උපදවා ගන්න ඇහුවා. ස්වාමීනි මම යන්න දමලෙක් කරන විරුද්ධ. දෙවියන් වහන්සේ කිව්වා අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔබ ඔක්කොම දේවල් නැවත අරගෙන. ඒ නිසා මම ඔබට කියනවා මේ කාල සීමාව තුළ ඔබට නැතුගේ හැම ආශිර්වාදයක්ම නැවත ඔබගේ ජීවිතේ එනවා. ඔබගේ සමාවට ඒ නැතුගේ ආශිර්වාද නැවත එනවා. ඔබගේ සමාවට විරුද්ධ දෙවියන්ව බාධක කැඩෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එකිනෙකා හේමක් කරනකොට දෙවියන් වහන්සේට ඔබ දෙවියන් වහන්සේ ළඟ වෙන්න. ඊට පස්සේ බලමු මොකක්ද කියන්නේ. පෞකාරේනි නොබලාගේ අත් පවිත්‍ර කරගන්නවා. හalleluya. දෙසිතෙනි නොබලාගේ සිත් පිරිසිදු කරගන්නවා. ආමේන්. දැන් මේ පෞකාරේනි කියන්නේ කාද? පෞකාරය කියන්නේ කාටද? ලෝකේ ඉන්න පෞකාරයන්ටද? සමහර ඇතුලේ ඉන්නා වූ අපිට. මේ පෞකාරය කියන්නේ පිළිවරම් පෞකාරයක් නෙමෙයි, හොරගම් කරන පෞකාරයක් නෙමෙයි, වෛශ්‍යකම් කරන පෞකාරයක් නෙමෙයි. අපි අතර තිබෙනවා දෙවියන් වහන්සේට අපිත් එක්ක ගනුදෙනු කරන්න බැරි සම්බන්ධතාවය. වැරදි දේවල්. හරි? වරදක් කරනවා වැරදි සම්බන්ධතාවය කියන්නේ ලෝකේ සමග ලෝකාකාර දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. අපි සමාව දෙන්නේ නැහැ. අපි ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. අපි පරිගන්න හදනවා. මොන ක්‍රමයකින් හරි කරන්නේ. හරි? එහෙම අයත් එක්ක දෙවියන් වහන්සේ සම්බන්ධකම් පාත්තන්න පුළුවන්ද? පුළුවන්ද වැරදිද? අපයි අවංකව කියන්නේ බෑ. ඔක බොරුවට නිකන් හංගගෙන ඉඳලා යන්න එපා. බෑ. දෙවියන් වහන්සේ මොනවද? දෙවියන් වහන්සේ උඩුවට විරුද්ධව සිට යටත් කරනවා. යසේ අපේ කියනවා අපි විහිදන කල මොකක්ද දෙවියන් වහන්සේ දකින්නේ? අනේ මේ ගැලවිලා තියෙන්නේ මගේ කන්දර. නොබලගේ ආත්මයෙන් පිටින් වෙනවා. අපි අකුසල කන්දර අවස්ථාව කරන්නේ අපි. හරි? පාපේ සකවාගෙන හරි? පාපේ සකවාගෙන අපි දෙවියන් වහන්සේගේ ගුණේ හalleluya. praise the Lord. hallelujah. දෙවියන් වහන්සේ මේ දුච්චා මොනවාද කුසලන hallelujah praise the Lord කියන්නේ. සමහරවිට ඉන්නේ ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ දෙවචන කියන යේසුස් වහන්සේ නුඹ යාත්‍රා කරන කල ගිහිල්ලා ඇතුම් වෙත පුද්ගලිකව ගිහිල්ලා දෙවියන් වහන්සේ හම්බෙලා හරියාකාර තමුක නිවැරදි කරගෙන ඇවිල්ලා පූජා උපකරන්න. අපි අත් ඔසවන කොට දෙවියන් වහන්සේ දකින්න අපි ආත්මේ පිරිතිගෙන. ඒකසේ නුඹලා බොහෝ යාත්‍රා කරන කල මම උඹලට අහුම්කම් දෙන්නේ නැහැ. කියන සිස්ටර් යසයගේ 15 කොරෝනාවට බය වෙන්න එපා. පව් කරන්න බය වෙන්න.
නුඹලාගේ විදහන කල මාගේ ඇස් නුඹලාගෙන් සංගවා ගනිමි. එසේය නුඹලා යාඥා බොහෝමයක් කරන කාලෙත් මම නොඅසන්නෙමි. ආමෙන්. දැන් නුඹලා යාඥා බොහෝ. නිරායාඥාව තියෙන්න පුළුවන්. බදල යාඥාව, ප්‍රාස්පින්ද යාඥාව, ස්ත්‍රී කාමරාමගේ යාඥාව තියෙන්න පුළුවන්. තරුණ යාඥාව තියෙන්න පුළුවන්. සමහර වැඩකට ඔක්කොම හොතට තියෙන්න පුළුවන්. හැබැයි ඒක යාඥාවක් මෙතනින් හැදෙන්නේ. ඇයි ඒකට හේතුව? අපි අත්විධාන කල අපේ අත්ලේ ඉන්නේ. Yesaya 50 කොට කියවනේ. Parasane කියවන සිස්ටර් හතර ඉඳලා කියවන්න. නුඹලා නිරාහාරව සිටින්නේ විවාදයටත් තරගයටත් දුෂ්ටකමේ විකිට ගසන්නාය. නුඹලාගේ හඬ උසස් ස්ථානයේ ඇසෙන්න නුඹ සැලසෙන පරිද්දෙන් නුඹලා අද නිරාහාරව සිටින්නේ නැත. මිනිසෙක් තමාගේ ප්‍රාණය යටත් කරගන්න දවසක් වල මා විසින් තෝරාගත් උපවාසය ඒ ආකාරද. එය තමාගේ හිස පන්කසක්ෙන් නමාගෙන ගෝණි රෙදි සහ අලු අතුරාගෙන හිඳින්ද. ඊට උපවාසයක් සහ ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වූ දවසක් යැයි නුඹ කියනවාද? මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදා හැරීමත්, වියගහේ බැඳීම් ලිවීමත්, බලාත්කාරයෙන් මිදින්නා නිදහස් කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩා දැමීමත් නොවේද? ආමෙන්. ආමෙන්. ආමෙන් කියවද? ආමෙන්. මෙන්න මේ ආචරණ දෙවියන් සම්පූර්ණ. ඉස්සෙල්ලා නුඹ දෙවියන් වහන්සේගේ පූජාසනයේ පූජාවක් ගේනකට පඬුරක් ගේනකල නුඹට මතක් වුණා නුඹේ සහෝදරයා නුඹත් එක්ක අවනාපෙන් ඉන්නේ කියලා. මොකද කරන්න කිව්වේ? පඬුරක් වලට ගෙදර යන්න කිව්වනේ. නෑ, පඬුර පූජාසනයේ ළඟ තියලා ගිහිල්ලා නුඹේ සහෝදරය සමග සම්පති වෙලා ඇවිල්ලා පූජාව කරනවා. සෙනෙහවන්ත සහෝදරය අද සභාවේ නවදේ ස්වර්ගයේ දෙසෙන්නේ යන්නේ සභාවේ තිබෙනා ගුණය. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේලි ජයග්‍රහක සභාවක් එක්ක ඇසෙන්නේ යන්නේ අපේ ගුණය. ක්‍රිස්තියානි ගුණය. අපි තුල තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රිය මනාප ගුණය. ඒ ගුණය අපි තුල නැත්නම් අපි නිකම් කුඩුරම් කරන ක්‍රිස්තියානි විතරයි. හalleluya. ඒක සෞභාග්‍යගේ ඉබලයි. ඊළඟ පදේ කියවන්න සිස්ටර් මේ යාකෝබේ සමාවෙලා දුක් වෙමින් වැළපෙමින් හඬා පල්ලා. ආමෙන්. නුඹලාගේ සැනසීම ශෝකයට, නුඹලාගේ ප්‍රීතිය කනගාටුවට කරේවා. නුඹලාගේ සිනාසීම ශෝකයට. හරි. අපි සමහර වෙලාවට අඬන්න ඕන තැන අඬන්නේ නැහැ. අපි යටත් වෙන්න ඕන තැන යටත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කැමති අපේ ඔබ දන්නවද සභාවේ සමහර අය යාඥා කරනකොට අඬනවා. ඔබ දන්නවද කොහොමද කඳුල එන්නේ කියලා? සිස්ටර් කියන කොහොමද කඳුල එන්නේ කියලා? හිත මොළොක් වෙනකොට හිත මොළොක් වෙනකොට තමයි කඳුල උනාට පටන් ගන්නේ. දැඩි හිතකින් කඳුල වෙන්නේ. හිත දැඩි කරගෙන ඉන්න කෙනාගෙන් කවදාකවත් කඳුල බිඳුවක් එන්නේ නැහැ. හිත මොළොක් ඔබ හිත මොළොක් කරගන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ හිත මොළොක් කරන්න. හැබැයි එතකොට දුක් වෙන්නේ. දෙවියන් වහන්සේ මොසස්ට කිව්වා කියලා කන්දර කතා කරපන් කියලානේ. කන්දර කතා කරපුවාම මොසස් ගිහලා කන්දරට ගැහුවානේ. එම්බා කැරේ කාරණේ අසපල්ල කියලා කේන්ද්‍රයට එක ගහලා දානවා. මොකද උනේ? වතුර ආවා. හැබැයි මොසස්ට දෙවියන් වහන්සේ හිත තිබ්බා ඔයා යන්නේ කොහොමද දේශෙට. මම කියපු දේ කියන්නේ. ප්‍රේමී සහෝදරය අපි අපේ දෙවියන් වහන්සේ කියන දේ කරනකොට නුඹේ මාර්ග ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වූ කල නුඹේ සතුරන්ව නුඹට විතර කරනවා. අපේ දෙවියන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේගේ වචනේ දෙබහුව කඩුවා. උන්වහන්සේගේ වචනේ පාගොත බෙදෙන කුළුවෙඩිය. හalleluya. උන්වහන්සේගේ දෙවියන් ඔබ මිනිස් සටන් කරන්න. දෙවචනේ කියන උන්වහන්සේ අපිත් එක්ක බලවත් එක්ක වගේ ඉන්නවා. නුඹලා නිහඬව නිශ්චලව අද දෙන ගැලවීම
සත්පාස්ට කිව්වා. නමස්කාරෙ කිව්වා. නුඹලා අද දකින්න මෙස්සෙනග විසරවරු ආය කවදාවත් දකින්න යන්නේ නැහැ. හැබැයි නුඹලා දකින්න යනවා නුඹලා දෙවියන් වහන්සේ වතාර. මේ විසරේ ඊශ්වරලු කොහොමද යන්නේ කියන හරුණා. පොඩි ප්‍රශ්නයක් අහනවා වයිද හැරෙන්නේ නැති කියේ. විසරේ. දැන් අපිට යක්ෂයා පොඩි පහරක් දෙන්නේ අපි කොහොමද හැරෙන්නේ? විසරේ. විසරේ කියන්නේ පාපයට. අපි හිතමු වහල් නැන්ද. දැන් එතන දෙවියන් වහන්සේ අපව ගලවලා ගෙනාවේ. ඇයි දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කරේ? ඔබ දන්නවද විසරේට දවස් 40 යන්න පාරක් තියෙනවා. දෙවියන් වහන්සේ ගෙනිච්ච නැහැ යුද්ධයට බය වෙයි කියලා. මිනිස්සු අපව හැරලා විසරේට ඇයි කියලා. රතු මුහුද කියන්නේ අපිව දෙවියන් වහන්සේ සත්ත්ව සෙනගක් කොට වෙන් කර ගැනීම. අපිට ආයේ ලෝකෙට යන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අපිට ලෝක සමග සම්බන්ධතාවය දුන්නේ අපිට ලෝකෙට හැරලා යන්න බෑ. අපි ජීවත් වෙන ලෝකේ. නමුත් ලෝකේ ස්වභාවයට අපිට හැරලා යන්න. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ, දෙවියන් වහන්සේගේ උතුම් ගුණාංගවලින් පිරුණු දරුවෝ. කියවන සිස්ටර් අන්තිමේක ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහත් වේයලා. එවිට උන්වහන්සේ නුඹලා උසස් කරන සේක. හalleluya. හalleluya. දෙවියන් වහන්සේ ඉදිරියේ පහත් වෙනවා කියන්නේ තේරුම් ගන්න. පහත් වෙන හැම වෙලෙම ඥානසී. කොහොමද පව කරන්නේ? යටත් මුරුදුකම. මොකද යේසුස් වහන්සේගේ නම මොකක්ද කියන්නේ? යෙසය 40 මගේ දැන කියනවා නේ. යෙසය 40 කියනවා බලන්න එපා. උන්වහන්සේ කියන මගේ සේවකයා උන්වහන්සේ කලණු බටලිය උන්වහන්සේ යනකොට බට ගහ හිමීට යන්නේ. බට ගහනවක් දැනෙන්නේ යේසුස් වහන්සේ. අපි යනකොට කොහොමද බට ගස්? කෙන්නේ යනකොට කොහොමද බට ගස්? ගමට වැහෙනවා මේ කෙන්නේ තමයි යන්නේ. බට ගස්. හරි. ක්‍රිස්තියානි අපේ ගමන හරි නෑ. දකින්න මිනිස්සුන්ට ආසයි. මේ මිනිස්සු හරි යහපත් විදිහට ජීවත් වෙනවා. නේ? මෙයා කතා කරනකොට හරි ආසයි යහපත් විදිහට. මං කියන එක හරිද වැරදිද? ක්‍රිස්තියානි කියන්නේ ඒකයි. ක්‍රිස්තියානි ගෙවල්වල කවුරු හරි කාලේ යනකොට පියාඹන මිනිස්සු එනවා මෙහි යනවා. ඒගොල්ලෝ මොකද වෙන්නේ? නැත්නම් මොකද පියාඹන මිනිස්සු කියන්නේ? නෝනා එකකින් ගහනවා මහත්තයා එකකින් ගහනවා. හරි සම්දේ. අපි ඉන්නේ බාරයි. අපි ඒකට පාස් එකකට දිනන්නේ. හරි. මම චුට්ටක් හරි කතා කරද්දී මගේ දුව කියනවා කාල්මා අපි ඉන්නේ බාරයි නේ. අපිට එහෙම දරුවෝ ඉන්න ඕන. එතකොට තමයි කියන්නේ. ඇයි? සෙනගත් සහෝදරය අපි වීදුරු කුඩුවක ඉන්න ඇලිතුමත්. මිනිස්සු අපේ දකින්න ඕන. අපේ යහපත් ගතිගුණ දැකලා තමයි ස්වර්ගයේ පියාණන් වහන්සේට මිනිස්සු ස්තුති කරන්නේ. ලෝකෙ මිනිස්සු දේව වචනේ දන්නේ නැහැ. අපි දේව වචනේ කියවන්නේ. දේව වචනේ කියවන්නව අපේ ජීවිත තුළ ඒ යහපත් වෙනස මිනිස්සු දකින්න ඕන. ඒක නිසා දෙවියන් වචනේ කියන්නේ පහත් වෙන්න, යහපත් වෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා උන්වහන්සේ ගීතාවල 91 කියනවා මෙතන කියවන්න 91 උනා ලියාගෙන පස්සේ බලන්න. නුඹගේ එක පැත්තෙන් දහසක්ද තව පැත්තකින් දසදහස්ද වැටෙන්නේ. නමුත් ඒව නුඹට ලං වෙන්නේ නැහැ. අයියේ අපි වෙනින් දෙවියන් වහන්සේට ගන්න. අපි මේ කාරණා පහ ගෙදර ගිහලා කියවන්න. හරි? යක්ෂ දුර්වල මිනිස්සු අරන් පාස්. ගිහලා මගේ යනකොට ආයෙ ආයෙහිලා. ඒක හේතුව මොකද දන්නවද? ඒ යක්ෂාත්ම දුරු කරන්න විතරක් මදි. ඒ යක්ෂාත්මේ ආවේශ වෙච්ච කෙනාට උගන්වන්න ඕන ආයෙ යක්ෂයාට විරුද්ධව හිට ගන්න. ආයෙ යක්ෂයාගේ තට්ටු කරත් දොර අරින්න නැතුව යන්න. මොකද යක්ෂයන් අපි ඉඩ දුන්නොත් විතරයි දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරියෝ ඔබගේ පැත්තකින් දහසක්ද
අනිත් පැත්තෙන් දසදහසක්ද වැටෙන්න පුළුවන්. නමුත් ඒව ඔබට ලං වෙන්නේ නැහැ. මක්නිසාද ඔබත් එක්ක දෙවියන් වහන්සේට ගන්න. අපිට කිසිදු දෙවියන් වහන්සේගේ පාමුල